අද මනුෂ්‍ය වර්ගයාගේ බලාපොරොත්තුව යන දේශනා මාතෘකාවෙන් එක්ව දෙවියන් වහන්සේගේ වචනය අධ්‍යයනය කිරීමට අප මද වේලාවක් ගනිමු. වර්තමානයේ සියලු මනුෂ්‍ය වර්ගයා සිටින්නේ මාරාන්තික වෛරස් රෝගයකින් පීඩා විඳින බරපතල තත්වයකයි. මෙය ස්වභාවික විපත් රාශියකට අමතරව සිදු වූ දෙයක්. මෙම පසුගිය ගිම්හානයේදී කොරියාවේ සුලිසුලන් හා ගම් වතුර හේතුවෙන් විශාල හානියක් සිදු වුණා. මේ වසරේ පෙර වසරවල් වලට වඩා ස්වභාවික විපත් සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බව පෙනී යනවා. දහදහකටත් අධික අකුණු සැර වලින් ඇමරිකාවේ කැලිෆෝනියා හරහා ඇති කඳුකරේ ගින්නක් ඇති වුණා. රට පුරා සිටින ගිනි නිවන බටයන් යෙදෙව්වත් ගින්න නිවා දැමීමට නොහැකි වුණා. මේ වසරේ හිම වැටෙන තුරුම ගින්න පාලනය නොවුණු බවට වාර්තා වෙනවා. මේ සියල්ලට ඉහළින් අන් කවරදාකටත් වඩා ප්‍රබල සුලිකුණාටු නැගෙනහිර වෙරළ තීරයට පහර දී තිබෙනවා. බොහෝ ස්වභාවික විපත් හා රෝග දිගින් දිගටම පවතින නිසා එය ආර්ථිකයටද දැඩි ලෙස බලපා තිබෙනවා. දෛනික වැටුප් ලබා ගනිමින් රැකියා කරන අය වැඩ කිරීමට නොහැකි බැවින් ආහාර පාන ගැන සිතා කනගාටුවෙන් සිටිනවා. මේ සෑම ගැටලුවක්ම කෝලහලවලට පවා හේතු වී තිබෙනවා. ලෝකයේ පුවත් දැකීමෙන් කරන්නට දෙයක් නොමැති වුවත් සිතෙන්නේ මනුෂ්‍යයන්ගේ අනාගතයේ අඳුරු බවයි. කොරෝනා වෛරසයේ සෛලයකට සිය වතාවක් අන්වීක්ෂ ඉදිකටුවකින් නැන්නත් සිදුරු නොවනවා කියා මාධ්‍ය හරහා විකාශය වෙනවා. මෙය කෙනෙකුට සිය වතාවක් හෙල්ලයකින් නැන්නත් ඔහු කිසිම තුවාලයක් නැතිව ජීවත් වෙනවා වගේ දෙයක්. ඔවුන් කොරෝනා වෛරසය සෙල්සියස් අංශක 90 උෂ්ණත්වයෙන් උණුසුම් කිරීමට ගියත් වෛරසයට කිසිම බලපෑමක් වුණේ නැහැ. මිනිසුන් හට මුළුමනින්ම කොරෝනා වෛරසය නැති කර දමන්න පුළුවන්ද කියා මනුෂ්‍යයන් සිතනවා. මෙවැනි ඛේදජනක පුවත් සෑම දිනකම තව තවත් ඇසෙන්න පුළුවන්. දේශගුණික විපර්යාසද නරකාතට හැරෙමින් තිබෙන බවට ඔවුන් පවසනවා. මෙම වසරේ කොරියාවේ මාස 2ක් පුරාවටම නොනවත්වා වර්ෂාව ඇදහැළුණු බවට මට හොඳට මතකයි. මෙය ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම නිසා ඇති වූවක් බව වාර්තා වී තිබෙනවා. ආර්ටික් වල ග්ලැසියර් අතිවිශාල වේගයකින් දිය වෙමින් තිබෙනවා. අයිස් තට්ටු වලින් වැසී තිබුණු කඳු දිය වෙමින් තිබෙනවා. එම නිසා ඒවා දැන් දකින්නටත් අපහසුයි. පෘථිවි උෂ්ණත්වය පාලනය වෙන නියාමන ක්‍රියාකාරීත්වයද නැති වී යන බව වාර්තා වෙනවා. එබැවින් මේ පෘථිවියේ අනාගතය අවිනිශ්චිතයි. අප දැන් ජීවත් වෙමින් සිටින තත්වයේ යථාර්ථය මෙයයි. කොහොම නමුත් අපට මනුෂ්‍යයාගේ බලාපොරොත්තුව වූ පිය දෙවියන් වහන්සේ හා මව් දෙවියන් වහන්සේ සිටිනවා නේද? අපගේ ජීවිතය තුළ පිය දෙවියන් වහන්සේ හා මව් දෙවියන් වහන්සේ නොසිටියා නම් කොහොමද අප දැන් මොන වගේ ජීවිතයක් ගත කරයිද? අප తాවකාලික නැති වී යන්නා වූ ලෞකික දේ වෙනුවෙන් පමණක් ජීවත් නොවි සියෝන් තුල පියාණන් හා මෑණියන්ට සේවය කරන විටදී කොයිතරම් උතුම් මහිමයක් හා ප්‍රීතියක් තිබෙනවාද යන්න නැවත වරක් සිහි කරමු. අප සදාකාලික ස්වර්ග රාජ්‍යයේ දේවල් දෙසට තවත් උනන්දුවෙන් ගමන් කරමු. මතෙව් 11:28 බලමු. වෙහෙසවන්නා වූ බර උසුලන්නා වූ සියල්ලෙනි මා වෙතට වරෙල්ලා මම නුඹට සහනය දෙමි. මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින් මාගේ වියගහ නුඹලා පිටටගෙන මාගෙන් ඉගෙන ගන්න. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. මක්නිසාද මාගේ වියගහ පහසුය. මාගේ බරද සැහැල්ලුයයි කීසේක. පියාණන්ගේ යුගයේදී මනුෂ්‍යයාගේ බලාපොරොත්තුව වුණේ කවුද? යෙහෝවා දෙවියන් වහන්සේය. පුත්‍රයාණන්ගේ යුගයේදී මනුෂ්‍යයාගේ බලාපොරොත්තුව වුණේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේය. වෙහෙස වන්නා වූ බර උසුලන්නා වූ සිත් දැඩි ලෙස තුවාල වී ඇති සියල්ලෙනි විහගහ දරන්නෙනි මා වෙතට වරෙල්ලා. මෙලෙස දෙවියන් වහන්සේ පුත්‍රයාණන්ගේ යුගයේදී පැමිණ මනුෂ්‍යයාගේ බලාපොරොත්තුව බවට පත් වුණා. උන්වහන්සේ පැවසුවේ වේදනාවෙන් සිටින කවුරු නමුත් මා වෙතට පැමිණෙන්න කියාය.
එහෙමනම් අප දැන් ජීවත් වන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේගේ යුගයේය. එළිදරව් 22 වන පරිච්ඡේදයට යමු. 22 වන පරිච්ඡේදයේ 17 වන පදය. ආත්මයන්න් වහන්සේද මනමාලිද උන්වහන්සේලා පවසන්නේ කුමක්ද? එන්නයි කියති. මතෙව් 11:28 යේසුස් වහන්සේ පැවසුවේ වෙහෙස වන්නා වූ බර උසුලන්නා වූ සියල්ලෙනි මා වෙතට එන්න කියාය. තවද එළිදරව් 22 ආත්මයන්න් වහන්සේ හා මනමාලිය පවසන්නේ කුමක්ද? උන්වහන්සේලා පැවසුවේ මා වෙතට පැමිණෙන්න. පිපාසා ඇති සියල්ලෙනි බර උසුලන්නෙනි අප වෙතට පැමිණෙන්න කියාය. අසන්නාද එන්නයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා. කැමති කෙනෙක් ජීවන වතුර නොමිලයේ ගනීවා. මෙම ශුද්ධාත්මයන්න් වහන්සේගේ යුගයේදී අප බලාපොරොත්තු තැබිය යුත්තේ ආත්මයන්න් වහන්සේ හා මනමාලිය කෙරෙහි පමණයි. මේ පොළොව ටික කලකට පසු නැති වී යනවා. යම් කෙනෙකුට ඩොලර් මිලියන ගණනක් තිබුණත් ඔවුන්ගේ ගෞරවය අවුරුදු 100ක්වත් 200ක්වත් පවතින්නේ නැහැ. ඒ සියල්ල తాවකාලිකයි. කාලය ගෙවීමත් සමග ඔවුන් වයෝවෘද්ධ වූ පසු ඔවුන්ගේ පරම්පරාවට ඒවා බාර වෙනවා. එම මුදල් Tamanගේ වෙහෙස වීමෙන් හා උත්සාහයෙන් ලබාගත් දෙයක් නොවන නිසා එම පරම්පරාව එය ලෙහෙසියෙන් නැති කර ගන්නවා. මේ පොළොවේ කිසිම දෙයක් සදාකල් පවතින්නේ නැහැ. එබැවින් මනුෂ්‍යයාට බලාපොරොත්තුවක් ලබා දීම සඳහා පියාණන්ගේ යුගයේදී යෙහෝවා යන නාමයෙන්ද පුත්‍රයාණන්ගේ යුගයේදී යේසුස් යන නාමයෙන්ද පැමිණියා. වෙහෙස වන්නා වූ බර උසුලන්නා වූ සියල්ලෙනි මා වෙතට පැමිණ විවේක ගන්න කියාද මෙම ශුද්ධාත්මයන්ගේ යුගයේදී දෙවියන් වහන්සේ මනුෂ්‍ය වර්ගයාට ආත්මයන්න් වහන්සේ හා මනමාලිය වෙතට පැමිණෙන්න කියාද පවසනවා. අපට ස්වර්ග රාජ්‍යය ගැන බලාපොරොත්තුවක් තිබෙනවා නම් මේ පොළොවේ දේවල් වලට නොඇලී අපගේ සිත් ස්වර්ගයේ දේවල් මත තබමු. අද මම ස්වර්ගයට යන්න සුදුසු ජීවිතයක් ගත කරනවද? මම ඇවිද යන්නේ ඇදහිල්ලේ නිවැරදි මාර්ගයේද? මෙවැනි සිතිවිලි ඇති කරගෙන අප ගැනම නැවත ආවර්ජනය කළ යුතුය. මේ යුගයේ අපගේ ආත්මය ගැලවීම වෙත පමුණුවන ඇදහිල්ලක් ඇති කර ගත යුතුය. ආත්මයන්න් වහන්සේ හා මනමාලිය වෙත යාම සඳහා උන්වහන්සේලා කවුරුන්ද කියා අප දැනගත යුතුය. උන්වහන්සේලා කවුරුන්ද? අප අතර වාසය කරමින් උන්වහන්සේලා ගෙනා ලකුණ කුමක්ද? අප මේ ප්‍රශ්නවලට සියලු පිළිතුරු දැනගත යුතුය. ගීතාවලිය 132 වන පරිච්ඡේදයට යමු. 13 වන පදය. මක්නිසාද ස්වාමින් වහන්සේ සියෝන් තෝරාගත්සේක්ක. ස්වකීය නිවාසයේ ලෙස ඊට ආශා වූසේක්ක. මෙය සදාකල්ම මාගේ නිවාඩු ස්ථානය. මෙහි වසන්නෙමි. මක්නිසාද ඊට ආශා වීමි. සියෝනේ ආහාරයට බොහෝසෙයින් ආශිර්වාද කරන්නෙමි. එහි දුප්පතුන් කෑමෙන් තෘප්තියට පමුණුවන්නෙමි. එහි පූජකයන්ද ගැලවීමෙන් පළඳවන්නෙමි. එහි ශුද්ධවන්තයෝත් ප්‍රීතියෙන් ഘോഷා කරන්නෝය. සියෝන් යනු දෙවියන් වහන්සේ තෝරාගත් ස්ථානයකි. දෙවියන් වහන්සේ සියෝන් තෝරාගත්තේ සදාකාලයෙන් සදාකාලයටම Tamanගේ නිවාඩු ස්ථානයක් ලෙසයි. තවද දෙවියන් වහන්සේ වෙහෙස වන්නා වූ බර උසුලන්නා වූ සියල්ලෙනි මා වෙතට පැමිණෙන්න කියා පවසන නිසා දෙවියන් වහන්සේ වාසය කරන තැනට අප යා යුතුයි නේද? දෙවියන් වහන්සේ පැවසුවේ පැමිණෙන්න කියාය. මනුෂ්‍ය වර්ගයාගේ බලාපොරොත්තුව වන දෙවියන් වහන්සේව සොයා ගැනීමට අප දෙවියන් වහන්සේ සිටින ස්ථානයට යා යුතුයි. නොපැහැදිලි මතයකින් හෝ අපගේ සිතින් පමණක් පැමිණෙන අදහස් වලින් අපට දෙවියන් වහන්සේව මුණ ගැසෙන්න බෑ. ඊට වඩා දෙවියන් වහන්සේ විසින් අනාගත වක්තෘන් කරන කොටගෙන නියම කළා වූ ස්ථානයට ආපසු හැරී යා යුතුය. අප සිටින්නේ අනාවැකිමය ස්ථානයකද නැතිනම් සාමාන්‍ය ගොඩනැගිල්ලකද කියා වෙන්කර හඳුනාගත හැකි මිනිසයන් විය යුතුය. වසර 2000කට පෙරදී යේසුස් වහන්සේ කොටලුවෙකු පිට නැගී යෙරුසලමට ඇතුල් වුණා. මෙය සෙකරියා 9 වන පරිච්ඡේදයේ අනාවැකි වී තිබෙනවා. යේසුස් වහන්සේගේ පෙරටුවෙන්ද පසුපසින්ද සිටි අය හෝසන්නා දාවිද්ගේ නාමයෙන් එන තැනැත්තේ ආශිර්වාද ලද්දේ කියා මොර ගැසුවා. ඔවුන් යේසුස් වහන්සේව ප්‍රශංසා කර උන්වහන්සේ වෙනුවෙන් තම වස්ත්‍ර මාර්ගයේ ඇතිරෙව්වා. බොහෝ මනුෂ්‍යයන් උන්වහන්සේව ප්‍රශංසා කළා. කොහොම නමුත් යේසුස් වහන්සේ හිඳගෙන කොටලුවා ගැන
ඒ වන විටත් අනාවැකි වී ඇති බව පැමිණ සිටි අය තේරුම් ගත්තේ නැහැ. යේසුස් වහන්සේ කළා වූ කාර්ය අනාවැකි සම්පූර්ණ වීමක් බව ඔවුන් නොසලකා හැරියා. තමන් සිටින්නේ අනාවැකිමය ස්ථානයක බව ඔවුන් තේරුම් ගත්තේවත් අවබෝධ කරගත්තේවත් නැහැ. අද මනුෂ්‍යයන්ගේ බලාපොරොත්තුව වන දෙවියන් වහන්සේව අපට මුණ ගැසෙනවා. කෙසේ වෙතත් දෙවියන් වහන්සේව හමුවීම කෙතරම් විස්මයජනකද කියා තේරුම් නොගෙන තම කාලය අපතේ යවන මනුෂ්‍යයන්ද සිටිනවා. දෙවියන් වහන්සේ වාසය කරන ස්ථානය ගැන බයිබලය අපට පවසන්නේ කුමක්ද? ඒ සියෝන් බව බයිබලය පවසනවා. සියෝන් සදාකාල වාසස්ථානයක්. දෙවියන් වහන්සේව මුණ ගැසෙන්නට අවශ්‍ය නම් අප සියෝන් වෙතට ගොසින් එහිදී දෙවියන් වහන්සේව සෙවිය යුතුයි. මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය හා බලාපොරොත්තුව වන දෙවියන් වහන්සේව මුණ ගැසීම සඳහා අප යා යුතු ස්ථානය වන්නේ සියෝන්ය. යෙසායා 33 වන පරිච්ඡේදය බලමු. 33 වන පරිච්ඡේදයේ 20 වන පදය. අපේ මංගල්‍ය නගරය වන සියෝන් බලාපන්න. යෙරුසලම නිශ්චල වාසස්ථානයක්ව අහක් නොවන කූඩාරමක්ව තිබෙනවා. අපේ මංගල්‍ය නගරය යනු කුමක්ද? අනාවැකිමය ආකාරයට සියෝන් යනු දෙවියන් වහන්සේගේ මංගල්‍යයන් පවත්වන සභාවයි. මංගල්‍යයන් සැමරෙන ස්ථානය මංගල්‍යයන් පවත්වන සෙනග රැස්වන ස්ථානයයි. මේ මොහොතේදී අප සියලු දෙනාම රැස් වී සිටින්නේ දෙවියන් වහන්සේ වාසය කරන්නා වූ අනාවැකිමය ස්ථානයේය. ඔබ සියලු දෙනාම මේ ස්ථානයට පැමිණියේ මනුෂ්‍ය වර්ගයාගේ බලාපොරොත්තුව වන දෙවියන් වහන්සේව සොයා මුණ ගැසීමටයි. එය ඇත්තක් නේද? සියෝන් තුල සදා කාලයටම අප සමග සිටින බව දෙවියන් වහන්සේ පැවසුවා. 21 වන පදය නොනවත්වා බලමු. එසේය. එහි කියා පවසන ස්ථානය කුමක්ද? සියෝන්. ස්වාමින් වහන්සේ මහිමයෙන් යුක්තව අප සමග වනසේක. එසේය. එහි ස්වාමින් වහන්සේ මහිමයෙන් යුක්තව අප සමග වනසේක. එය පළල් ගංගා සහ ඔයවල් ඇති ස්ථානයක්ය. හබල් වලින් පදින නැවක් එහි නොයන්නේය. මහා නෞකාවක්ද ඒ ළඟින් යාත්‍රා නොකරන්නේය. මක්නිසාද ස්වාමින් වහන්සේම අපේ විනිශ්චයකාරයානෝය. ස්වාමින් වහන්සේ අපේ නීතිදායකයානෝය. ස්වාමින් වහන්සේ අපේ රජ්ජුරුවෝය. උන්වහන්සේම අප ගලවන සේක්ක. නුඹේ යොත් බුරුල් වී තිබේ. ඒවායින් කුඹගහ කෙලින් හිටවන්ටවත් රුවල විහිදන්ටවත් නොපුළුවන් විය. එවිට කොරුත් කොල්ලය ගත්තෝය. තමා ලෙඩින් යයි කිසි වැසියෙක් නොකියන්නේය. එහි සියෝන් තුල වාසය කරන සෙනගගේ අයුතුකම කමා කරනු ලබන්නේය. එබැවින් මනුෂ්‍ය වර්ගයා තම බලාපොරොත්තුව තැබිය යුත්තේ දෙවියන් වහන්සේ වෙතයි. අපගේ ජීවිතය කෙටි ඉක්මනින් ගත වී යනවා. අපට අවුරුදු 20-30 ලැබුවේ අද ඊයේ වගේ. 30-40 ලැබුවේ අද ඊයේ වගේ. නමුත් දැන් අප සිටින්නේ 50-60-70. අපගේ ජීවිතයේ මොහොතකින් ගෙවී යනවා. අපගේ ජීවිතයේ යථාර්ථය මෙයයි. මනුෂ්‍යයන් යනු සුරංගනා කතාවල දේදුන්නක් පසුපස හඹා යන පිරිමි දරුවෙක් වගේ. එම දරුවා ඒ දේදුන්න තිබෙන්නේ අර කන්ද හරහාය. ඒ නිසා මම ඒ කන්දට නැග්ගා නම් හරි කියා පැවසුවා. නමුත් දේදුන්න මුහුද හරහා වැටී තිබුණා. ඉන්පසු ඔහු දේදුන්න අල්ලගන්න මම කරන්න ඕනේ මුහුදට දුවන එකයි කියා Tamanටම කියාගත්තා. Tamanගේ ජීවිත කාලය පුරාවටම දේදුන්න දෙසට දිව ගියත් ඔහුට කිසිදාක එය අල්ලගන්න බැරි වුණා. අපට දේදුන්න ඇල්ලිය නොහැකි බවට දේශනාකාරයා එකේ තුල දෙවියන් වහන්සේ දැනටමත් අනාවැකි කර අවසන්නේද? නිෂ්ඵලකම් වල නිෂ්ඵලකමය, සියල්ල නිෂ්ඵලකමය කියා ලියවී තිබෙනවා. අපගේ බලාපොරොත්තුව සදාකාලික ස්වර්ග රාජ්‍යයේ මත තැබිය යුතුයි. කිසිදාක මහලු නොවන, මරණයටපත් නොවන, වේදනාවවත් දුකවත් ශෝකයවත් නැති ලෝකයක් දෙවියන් වහන්සේ අප වෙනුවෙන් සූදානම් කරන්නේ ඒ නිසා නේද? අපගේ බලාපොරොත්තුව ස්වර්ගයේ මත තැබිය යුතුයි. නමුත් ඇතැම් විට අප දුර්වල වී අපගේ බලාපොරොත්තුව පොළොව මත තබනවා. අප පහසුවෙන්ම දුක හා වේදනාවට වැටෙනවා. සියල්ලෙනි අපගේ ඇසට පෙනෙන දේවල් නිසා මේ පොළොවේ දේවල් පසුපස නොයා යුතුයි. අපට පෙනෙන නමුත් ඇල්ලිය නොහැකි දේදුන්න ගැන සිතා බලන්න. දෙවියන් වහන්සේ දේශනාකාරයා පොතේ කර්තෘට පහත පරිදි සටහන් කරන්න පැවසුවේ ඒ නිසයි.
සියල්ලම නිෂ්ඵලකමයයි ධර්මදේශක තෙමේ කියන්නේය. මනුෂ්‍යයා ඉරයට ගන්නා වූ තමාගේ සියලු වෙහෙස වලින් ඔහුට ඇති ප්‍රයෝජනය කුමක්ද? පරම්පරාවක් පහවී යන්නේය. තවත් පරම්පරාවක් පැමිණෙන්නේය. නමුත් පොළව සෑම කල්ම පවතින්නේය. බලාපොරොත්තුව සැබවින්ම සිටින්නා වූ අපට හමු විය හැකි දෙවියන් වහන්සේ මත තැබිය යුතුයි. අප අපගේ දැස් අපගේ මානසික ජීවිතයේ මත නොව සදාකාල ස්වර්ග රාජ්‍යයේ මත තැබිය යුතුයි. අපට පව්කමාව ලබා දීමට පොළවට පැමිණි දෙවියන් වහන්සේව අප සම්පූර්ණයෙන්ම තේරුම්ගෙන උන්වහන්සේ දෙස බැලිය යුතුයි. අප උන්වහන්සේව සොයාගෙන හමුවීම අත්‍යවශ්‍යයි. වෙහෙස වන්නා වූ බර උසුලන්නා වූ සියල්ලෙනි මා වෙතට එන්න. තමන් වෙතට පැමිණෙන්න කියා දෙවියන් වහන්සේ පැවසුවා. තවද ශුද්ධාත්මයන්ගේ යුගයේදීත් උන්වහන්සේ පවසන්නේ පැමිණ මා සොයන්න කියාය. බොහෝ මනුෂ්‍යයන් තම බලාපොරොත්තුව තබන්නේ දෙවියන් වහන්සේ මත නොව කීර්තිය, ආදර සම්බන්ධතා හෝ භෞතික දේවල් වැනි ලෞකික දේවල් මතයි. දේ දුන්න පසුපස ගියා වූ දරුවා මෙන් බොහෝ මනුෂ්‍යයන් නිෂ්ඵල දේවල් පසුපස යමින් තමන්ගේ කාලය අපතේ යවනවා. සාලමෝන් තමන්ගේ ජීවිතයේ දෙස ආපසු හැරී බලද්දී නිෂ්ඵලකම්වල නිෂ්ඵලකමය සියල්ල නිෂ්ඵලකමය. මට බොහෝ උපභාර්යාවන්, බොහෝ ධනය, බහුල දැනුම හා මහත් කීර්තිය තිබුණා. නමුත් අවසානයේදී ඒ සියල්ල නිෂ්ඵලයි. දෙවියන් වහන්සේට බයව තම ආඥාවන් පවත්වන සෙනග නිවැරදි ලෙසින් ජීවත් වන බව උන්වහන්සේ අවධාරණය කළා. අප මනුෂ්‍ය වර්ගයාගේ බලාපොරොත්තුව වූ ආත්මයන්න් වහන්සේ වන අපගේ ස්වර්ගීය පියාණන්වත් මනමාලිය වන සියොන් තුල වාසය කරන ස්වර්ගීය මෑණියන්වත් මුණ ගැසිය යුත්තේ ඒ නිසයි. අපත් ස්වර්ගීය පියාණන් හා මෑණියන්ට බයව උන්වහන්සේගේ මාර්ගෝපදේශ අනුව යමින් ස්වර්ග රාජ්‍යය වෙත යා යුතුයි. අප මෙය කළ යුත්තේ ඇයි? දෙවියන් වහන්සේ පැවසුවේ වෙහෙස වන්නා වූ බර උසුලන්නා වූ සියල්ලෙනි මා වෙතට පැමිණෙන්න කියාය. මතෙව් 9 වන පරිච්ඡේදයට යමු. 9 වන පරිච්ඡේදයේ 1 වන පදය. එකල උන්වහන්සේ ඔරුවකට නැගී එගොඩ වී තමන්ගේම නුවරට පැමිණිසේක. එවිට ඔහු ඇඳක ඔත්පලවහුන් අංශභාග රෝගියෙකු උන්වහන්සේ ළඟට ගෙනාවෝය. යේසුස් වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක පුත්‍රය ධෛර්යවත් වෙයන්න. නුඹේ පව් කමා කරන ලද්දේ යයි අංශභාග රෝගියාට කීසේක. එකල ලියන්නන්ගෙන් සමහරෙක් මොහු දෙවියන් වහන්සේට අපහාස කරන්නේ යයි තමන් තුල කියාගත්තෝය. යේසුස් වහන්සේ ඔවුන්ගේ සිතුවිලි දැන කුමක් නිසා නුඹලාගේ සිත්වලින් නපුරු දේ සිතන්නහුද? වඩා පහසු කොයි එකද? නුඹේ පව් නුඹට කමා කරන ලද්දේ යයි කීමද? නොහොත් නැගිට ඇවිදපන්නැයි කීමද? නමුත් පොළොවේදී පව් කමා කරන්ට මනුෂ්‍ය පුත්‍රයාට බලය තිබෙන බව නුඹලා විසින් දැනගන්නා පිණිසයයි කියාය. මනුෂ්‍ය පුත්‍රයාට පව්කමා කරලීමේ බලය ඇති බව ඔවුන්ට දැන්වීමට යේසුස් වහන්සේට අවශ්‍ය වුණා. ඔබේ පාපයන්ට කමාව ලැබෙනවා කියා උන්වහන්සේ පැවසුවේ ඒ නිසයි. මේ රෝගය නුඹෙන් පහව ගියේය කියා පැවසීමට පහසු වුවත් ඔබගේ පාපයන්ට කමාව ලැබෙන්නේය කියා පැවසුවා. අප මේ පොළොවේ ජීවත් වන්නේ ඇයි? මේ පොළොවට නෙරපී මේ මානසික ජීවිතය ගත කිරීමට සිදු වී තිබෙන්නේ අපගේ පාපයන් නිසා නේද? එහෙමනම් අපගේ පාපයන් ඉවත් කර අපට පව්කමාව ලබා දිය හැකි එකම තැනන් වහන්සේ කවුද? දෙවියන් වහන්සේ පමණයි. සියලු මනුෂ්‍ය වර්ගයාගේ බලාපොරොත්තුව දෙවියන් වහන්සේය. අප මේ පොළොවේ ජීවත් වන්නේ මුදල් ඉපයීමටවත් කීර්තිය භුක්ති විඳීමටවත් අන් අයට වඩා විශාල දැනුමක් ලබා ගැනීමට නොවේ. යමෙක් මේ පොළොවේ සියලු දැනුම රැස් කරගෙන සිටියත් එය ස්වර්ගයේ දේ සමග සංසන්දනය කරන්න බැහැ. සාලමොන්ට මහත් ප්‍රඥාවක්, ධනයක්, බලයක් හා කීර්තියක් තිබුණත් නිෂ්ඵලකම්වල නිෂ්ඵලකමය සියල්ල නිෂ්ඵලකමය කියා ඔහු පැවසුවේ ඒ නිසයි. අවසානයේදී ඒ සියල්ල කිසිවක් නොවේ. කොහොම නමුත් මේ පොළොවේ ඉපදුණු සෑම මිනිසෙක්ම නිෂ්ඵලකම් තේරුම් නොගෙන ඒ දේවල් පසුපස යමින් ඒ මාර්ගයේ ඇවිද යනවා. සියල්ලෙනි මිනිසයාගේ බලාපොරොත්තුව වන දෙවියන් වහන්සේගේ කැඳවීමට ප්‍රතිචාර දක්වමින් උන්වහන්සේ වෙතට අප පැමිණ සිටිනවා. අප පැමිණ
සියොන් තුල වාසය කළ යුතු කාරණය ගැන අභිමානයෙන් සිටිය යුතුයි. අප ජීවත් වන්නේ සියලු මනුෂ්‍යයා අතරින් ඊතා ධර්මිෂ්ඨ ජීවිතයේ උසස් සම්මතයකයි. අපගේ ඉලක්කය වන්නේ ස්වර්ගයේ ජීවත් වීමයි. මේ පොළොවේ අපගේ ජීවිතය අවසන් වූවොත් එයින් අදහස් වන්නේ අපගේ සමස්ත ජීවිතයම අවසන් වන බවයි. මා මාංශවත්ව සිටියත් මාව වඩුවෙකුගේ පුත්‍රයෙකු ලෙස හැඳිනගෙන සිටියත් පව්කමාව ලබා දිය හැකි බලය ඇති තැනැන් වහන්සේ මමය කියා දෙවියන් වහන්සේ එයින් අදහස් කළා. ලූක් පොතෙත් එකම කතාව ලියවී තිබෙනවා. අපි ඒ පෙරළමු. ලූක් 5:17 ඒ දවස්වලින් එකකදී උන්වහන්සේ උගන්වන කල ගලීලයේ හා යුදයේ සෑම ගම්වලින්ද යෙරුසලමෙන්ද ආවා වූ පරිසෙවරුන් වේවස්ථාව උගන්වන්නොත් එහි හිඳගෙන උන්නෝය. සුවකරන පිණිස ස්වාමින් වහන්සේගේ ආනුභාවය උන්වහන්සේ සමග වූයේය. එවිට මිනිසුන් අංශභාග රෝගියෙකු ඇඳක තබා ගෙනාවෝය. ඔහු ඇතුළට ගෙනවිත් උන්වහන්සේ ඉදිරියෙහි තබන්ට ඔහු සෙව්වෝය. නමුත් සමූහයා නිසා ඇතුළට ගෙන යන්නට අන්දමක් නොදැක වහලට නැගී සෙවිල්ල ඇර යේසුස් වහන්සේ ඉදිරියෙහි ඇඳත් සමග ඔහු මැදට බැස්සුවෝය. උන්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක මනුෂ්‍යය නුඹේ පව් නුඹට කමා කරන ලදැයි කීසේක්ක. එවිට ලියන්නෝද පරිසිවරුද දෙවියන් වහන්සේට අපහාස වචන කියන මොහු කවුද? පව් කමා කරන්නට දෙවියන් වහන්සේට මිස වෙන කාට පුළුවන් දැයි කල්පනා කරන්නට පටන් ගත්තෝය. යේසුස් වහන්සේ ඔවුන්ගේ කල්පනා දැන ඔවුන්ට උත්තර දෙමින් නුඹලාගේ සිත්වලින් නුඹලා කල්පනා කරන්නේ කිමෙක්ද? වඩා පහසු කොයි එකද? නුඹේ පව් නුඹට කමා කර තිබේ යයි කීමද? නොහොත් නැගිට ඇවිදින්නයි කීමද? නමුත් පොළොවේදී පව් කමා කරන්නට මනුෂ්‍ය පුත්‍රයාට බලය තිබෙන බව නුඹලා දැනගන්නා පිණිසය කියා. සහෝදර සහෝදරියනි, මේ දවස්වල මනුෂ්‍යයන් යේසුස් වහන්සේව සිතන්නේ ඊටා විශිෂ්ට කෙනෙක් ලෙසයි. කොහොම නමුත් ඒ දවස්වල උන්වහන්සේට සැලකුවේ අනෙක් පුද්ගලයන්ටත් වඩා පහත් ආකාරයටයි. ඒ කාලයේ මනුෂ්‍යයන් මොහුගේ පියා වඩුවෙක් නොවේද? මොහුගේ මව මරියා නොවේද? මොහුගේ සහෝදරයෝ අපාතරයේ සිටිනවා නේද කියා පැවසුවා. ඒ යුගයේදී උන්වහන්සේව පොදුවේ තේරුම් ගත්තේ මෙලෙසයි. මේ දවස්වල යේසුස් වහන්සේ ස්වරූපයෙන්ම කවුරුන්ද කියා මනුෂ්‍යයන් දැනගෙන සිටිනවා. ඔවුන් උන්වහන්සේට සේවය කරන්නේ ඒ නිසයි. උන්වහන්සේ පුත්‍රයාණන්ගේ යුගයේදී පොළොවට පැමිණි දෙවියන් වහන්සේ බව ඔවුන් තේරුම්ගෙන සිටිනවා. කෙසේ නමුත් ඒ කාලයේ මනුෂ්‍යයන්ගේ දැස්වලට උන්වහන්සේව පෙනුනේ සාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙසයි. ඔවුන් උන්වහන්සේව ඊටත් වඩා පහළට දමා තිබුණා. නමුත් උන්වහන්සේ පැමිණියේ මොන වගේ බලයක් සමගද? මනුෂ්‍යයාගේ පව් කමා කරලීමේ බලය මාහට ඇති බව නුඹලා දැනගන්නවාට කැමැත්තෙමි. යේසුස් වහන්සේ නැගිට ඇවිද යන්න කියා පැවසීම පහසු වුවත් නුඹේ පව් නුඹට කමා කරන ලද්දේය කියා පැවසුවේ ඒ නිසයි. පව් කමා කරලීමේ බලය Tamanට ඇති බව මනුෂ්‍යයාට දැනුම් දීමට උන්වහන්සේට අවශ්‍ය වුණා. ස්වර්ගයේ පව්කර පොළොවට නෙරපුණු පව්කරුවන්ට ඊතා ප්‍රීතිමත්ම පුවත වන්නේ කුමක් කියාද ඔබ සිතන්නේ? පව්කමාව ලබා දෙන දෙවියන් වහන්සේ මනුෂ්‍යයාගේ බලාපොරොත්තුවයි. උන්වහන්සේ මෙහි අප සමග සිටිනවා. දෙවියන් වහන්සේ මේ පොළොවට පැමිණියේ පව්කමා කරලීමේ බලයද අපට සදාකාල ජීවනයෙන් ආශිර්වාද කිරීමේ බලයද ඇතිවයි. ආත්මයන්න් වහන්සේ හා මනමාලිය වාසය කරන දෙවියන් වහන්සේගේ මංගල්‍යයන් සමරන සියෝන් එනම් දෙවියන් වහන්සේගේ සභාවට පැමිණෙන්න කියා අප මනුෂ්‍යයන්ට පැවසිය යුතුයි. වසර 2000කට පෙරදී මනුෂ්‍යයන් යේසුස් වහන්සේට සාමාන්‍ය මනුෂ්‍යයෙකුට මෙන් සලකද්දී අපොස්තලවරුන් ස්වාමී වූ යේසුස් වහන්සේව විශ්වාස කරන්න. එවිට ඔබත් ඔබගේ ගෙයි වැසියොනුත් ගැලවෙන්නේය කියා එඩිතරව සාක්ෂි දැරුවා. මේ දවස්වල යේසුස් වහන්සේව විශ්වාස කරන මනුෂ්‍යයන් මෙය විශ්වාසයෙන් යුතුව පවසනවා. ඒ දවස්වලදී ඔවුන් එසේ පැවසූ විටදී ඔවුන්ව නාසරියේ ලබ්ධිකයන් කියා හංවඩු ගැසුවා. අපත් දැන් සිටින්නේ එම තත්වයේමයි. අපගේ සභාව දෙවියන් වහන්සේ විසින් පිහිටේ වූ සභාවයි. තවද අප දෙවියන් වහන්සේට සේවය කරනවා. සභාව අනාවැකි වී තිබෙනවා. තවද මේ සභාව තුළින් සෑම මොහොතකම අනාවැකි ඉටු වෙමින් තිබෙනවා. නමුත් මනුෂ්‍යයන් සාමාන්‍ය ගොඩනැගිල්ලකට රැස් වී කුමන හෝ දේව මෙහෙයක් පවත්වා විශේෂත්වයක් නැහැ කියා සොළුවෙන් සිතනවා. දෙවියන් වහන්සේ අප සමග සිටිමින් අපට පව්කමාව ලබා දෙනවා. මනුෂ්‍යයන් මෙවැනි වූ ආශිර්වාද ලබන්නේ පොළොවේ තවත් කොතැනින්ද? නුඹේ පව් නුඹට කමා කළේය කියා යේසුස් වහන්සේ පැවසූ අය පොළොවේ ඊට වාසනාවන්තම සෙනගයි.
සියල්ලෙනි මනුෂ්‍ය වර්ගයාගේ බලාපොරොත්තුව ඇත්තේ අපගේ දෙවියන් වහන්සේ තුලයි. අපගේ බලාපොරොත්තුව ඇත්තේ කොරෝනා වෛරසය ඉවත් කළ හැකි එන්නතක් තුලවත්, වෛද්‍යවරයෙකු තුලවත්, ජාතික ප්‍රතිපත්ති තුලවත්, රජෙකු හෝ කිසිම දේශපාලකයෙක් තුලවත් නොවේ. අපේ එකම බලාපොරොත්තුව දෙවියන් වහන්සේ පමණයි. වෙහෙසවන්නා වූ බර උසුලන්නා වූ සියල්ලෙනි මා වෙතට එන්න. ආත්මයන්න් වහන්සේද මනමාලිද සියල්ලෙනි පැමිණෙන්න. උන්වහන්සේලා පැවසුවේ පැමිණෙන්න කියා පමණයි. ඒ මනුෂ්‍ය වර්ගයාගේ බලාපොරොත්තුව දෙවියන් වහන්සේ නිසයි. සත්‍ය දන්නා වූ අය බයිබලයේ වචනයට අනුව ජීවත් වෙමින් තමන්ගේ අනාගතය දීප්තිමත් මහිමාන්විත අනාගතයක් වන බව තේරුම්ගෙන සිටිනවා. අප අවට සිටින මනුෂ්‍යයන් තවමත් මේ මාර්ගය සොයමින් සිටින නිසා ඔවුන් ඒ අනුව නොගියත් ධර්මිෂ්ඨකමේ මාර්ගය සොයාගත් අප දෙවියන් වහන්සේගේ වචනයට අනුව ජීවත් විය යුතුයි. මනුෂ්‍යයාගේ බලාපොරොත්තුව වූ දෙවියන් වහන්සේ අපට සිටිනවා. අප මේ ගැන ආඩම්බර විය යුතුයි නේද? මේ ගැන බොහෝ ආඩම්බර වෙමු. පෞකමාව ගැලවීම ලබා ස්වර්ගයට යන්නට කැමති කවුරු නමුත් දෙවියන් වහන්සේ වාසය කරන සියොන් වෙතට පැමිණිය යුතුයි. අප මෙලෙස එඩිතරව දේශනා කරන අය වෙමු. අපගේ සභාව මනුෂ්‍ය වර්ගයාගේ බලාපොරොත්තුව වන ආත්මයන්න් වහන්සේ හා මනමාලිය වාසය කරන සභාව නේද? අප ශුද්ධාත්මයන්න් වූ පිය වූ අන්සාහොන් වහන්සේ ගැනත් නව යෙරුසලම් ස්වර්ගීය මෑණියන් ගැනත් එඩිතරව සාක්ෂි දරා උන්වහන්සේලා වාසය කරන සියොන් වෙතට සියලු මනුෂ්‍යයන්ට පැමිණෙන්නයි විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කරමු. අපගේ සිත් තුළ ඇති ශුද්ධාත්ම බලයෙන් දේශනා කර අපට මනුෂ්‍යයන්ව ගලවා ගැනීමට හැකි වේවි කියා බලාපොරොත්තු වෙනවා. දේශනාව අවසන්. බොහොම ස්තුතියි.